SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 5 බදාදා සිරස්සල සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් 2020 මහ මැතිවරණය පැවැත්වේ. දිස්ත්‍රික්ක රැසක ඡන්ද ප්‍රතිශතය 70% ඉක්මවයි. ජනපති මිරිහානයේදී අගමැති මැදමුල්ලනේදී ඡන්දය ප්‍රකාශ කරයි. රනිල් අනුර කොළඹදීත් සජිත් වීරවිලදී ඡන්දය දමයි. සිද්ධීන් කිහිපයක් හැරුණුකොට මැතිවරණය සාමකාමී නිරීක්ෂණ සංවිධාන කියයි. කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොක්කා අනුරාධපුරයේදී වෙඩි තබා ඝාතනය කෙරේ. මෝටර් රථයක් ගිනිගෙන විනාශ වේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වන මහා මැතිවරණය අද පැවැත්වුණා. ඡන්ද විමසීම පැය 10ක් පුරා පැවැත්වුණේ COVID-19 වසංගතය හේතුවෙන් පැන වූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවා ගොස් තිබුණා. අඩුම ප්‍රතිශතය මෙවර වාර්තා වී තිබුණේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින්. ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකින් 7452 දෙනෙකු මෙවර ඉදිරිපත්ව සිටිනවා. 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,885ක්. දිවයින පුරා මධ්‍යස්ථාන 12985කදී ඡන්දදායකින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. මෙවර මහමැතිවරණය COVID-19 වසංගත තත්ත්වය තුළ පැවැත්වීමට සිදුව තිබීම නිසා ඡන්දදායකින්ට අද දිනේදී සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන විට ඡන්දදායකින් මුඛ ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වූ අතර එහිදී විෂ බීජ හරණ දියර යොදා දෑත් පිරිසිදු කොට පුද්ගල දුරස්ථභාවය රැකෙන පරිදි ඡන්ද මධ්‍යස්ථානය තුළදී ඡන්දය භාවිත කරනු ලැබුවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවරගෙන තිබූ අතර නිරෝධායනය අවසන් කොට තවත් දින 14ක් නිවසේ සිට ස්වයං නිරෝධායනය වන පුද්ගලයින්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා කාලය තුළ ඡන්දය දැමීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. ඡන්ද විමසීම අද පස්වරු 5ට අවසන් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 17,09,209ක් අතරින් 70%ක ප්‍රතිශතයක් අද ඡන්දය භාවිත කර සිටියා. වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම ගණන 17,85,964ක්. ඒ අතරින් 68%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 9,72,319ක් වන අතර භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 70%ක්. මෙවර මහමැතිවරණය සඳහා 11,29,100ක් මහනුවර දිස්ත්‍රික්කෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති අතර 72% ප්‍රතිශතයක් අද ඡන්දය භාවිත කර සිටියා. මාතලේ දිස්ත්‍රික්කයේ 4,07,569ක් ඡන්දදායකින් අතරින් අද දිනේ ඡන්දය භාවිත කරනු ලැබුවේ 72% ප්‍රතිශතයක්. 5,77,717ක් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකයන් අතරින් 75%ක් ඡන්දය ප්‍රකාශ කර සිටියා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 8,67,709ක් වන අතර අද භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 70%ක්. 6,59,584ක් වන මාතෘ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් අතරින් 71%ක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් 4,93,192ක් අතරින් භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 76%ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 13,48,787ක් වන අතර 65%ක් ඡන්දය භාවිත කළා. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් 6,14,370ක් අතරින් භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 64%ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 6,93,634ක් වන අතර එය සටහන් වූයේ 70%ක් ලෙසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් ගණන 3,31,109ක් අතරින් 72ක් අද ඡන්දය භාවිත කළා. මහමැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්දදායකින් 6,68,166 අතරින් අද ඡන්දය භාවිත කළේ 74ක ප්‍රමාණයක්. මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 3,72,155ක් වන අතර 75%ක් ඡන්දය භාවිත කර තිබුණා. එමෙන්ම 8,77,582ක සමස්ත ඡන්දදායකින් ප්‍රමාණයකින් සමන්විත රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කළේ 71%ක ප්‍රතිශතයක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 6,84,189ක් වන අතර 70%ක ප්‍රතිශතයක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවා. යාපනයේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 5,71,848ක්. ඉන් 67ක ප්‍රමාණයක් අද ඡන්දය භාවිත කළා. අඩුම ඡන්දදායකින් සංඛ්‍යාව සිටින වවුනියා මුලතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් ගණන 2,87,024 අතරින් 73ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කරනු ලැබුවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 2,88,868ක් වන අතර එම ප්‍රතිශතය 73ක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකින් ගණන 4,09,808ක් වන අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 76ක්. මේ අතර ඡන්දදායකින් ගණන 5,13,979කින් සමන්විත දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ අද ඡන්ද ප්‍රතිශතය සටහන් වූයේ 72ක් ලෙසයි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේදීත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැද මුලනේදීත් සිය ඡන්දය ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වීරවිලදී ඡන්දය භාවිත කළ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ මාලිගාවත්තේදී. 2020 මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කළේ මිරිහාන පැංගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප්‍රකාශ කළා. විශ්වාස කරනවද තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක නව අගමැතිවරයා වෙන්න පුළුවන් වෙයි කියලා? විශ්වාස කරනවා. මේ විදියට පුළුවන් වෙයි කියලා. ඒක හදාගන්න ක්‍රමයි. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයට තරඟ වැදුණු කුරුණෑගලට ගුවනින් පැමිණ නිකවරටි ඇතුළු ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. උකුස්සෝ ඉතුරු වෙන එක නැහැ මේකෙන් පස්සේ. ඉතින් ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ උකුස්සෝ ගැන. එහෙම අපේ ගෑව නැහැ උකුස්සෝ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්දය ප්‍රකාශ කළා. මම බලාපොරොත්තු වෙනවා ජනතාව අපිට වරමක් ලැබලා දෙයි කියලා. විතර බලාපොරොත්තු වෙනවද ඔබතුමාලා? ආණ්ඩුවක් හදන්න පුළුවන් ඇති අපි තුනෙන් දෙයක් ඉල්ලන්නේ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ වීරවිල සුරනිමල කනිෂ්ඨ විද්‍යාලයේදී. අපි තරයේ විශ්වාස කරනවා සමගි ජනබලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වෙයි කියලා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාලිගාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. අගෝස්තු මාසේ 5 වෙනිදාන් පස්සේ අපේ රටේ දිගහැරෙන දේශපාලනේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයේ බවට ජාතික ජනබලවේගය පත් වෙන බව නිසැකයි. එඳා හින්දාමත් හොඳ යහපත් ප්‍රතිඵලයක් අපි අපේක්ෂාවෙන් ඉන්නවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඡන්දය පාවිච්චි කළේ නිට්ටඹුව විද්‍යානන්ද මහපිරිවෙනේදී. කොවිඩ් වසංගත පාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක පසුබිමක වැඩිහිටි ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යාම සඳහා අනුබල දීමේ අරමුණින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද බම්බලපිටිය ලින්සේ බාලිකා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළා. 2011න් පස්සේ ඡන්දදායකයෙක් හැටියට ඡන්ද පොළට ගියාද? මොකද මට ඕන වෙලා තිබුණා. අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නැහැ. ඡන්ද පොළ සුරක්ෂිතයි. බය නැතුව ඡන්ද දාන්න එන්න. ඡන්දය ඔබේ අයිතියයි. ඔබේ හඬයි. ඔබේ අනාගතයයි. ඔබේ බලයයි. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර තරඟවදින අපේක්ෂකයින් අද මෙලෙස සිය ඡන්දය ප්‍රකාශ කළා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින්ද අද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළා. කළුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සිය ඡන්දය ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟවදින අපේක්ෂකයින්ද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළා. මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින් සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින් ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළ ආකාරයයි මේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ද සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින් සිය ඡන්දය ප්‍රකාශ කළේ ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී. කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟවදින අපේක්ෂකයින්ද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළා. නුවරඑළියේ අපේක්ෂකයින් ඡන්දය ප්‍රකාශ කළ ආකාරයයි මේ. මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟවදින අපේක්ෂකයින් සිය ඡන්ද ප්‍රකාශ කළේ මෙලෙසින්. බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළා. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින්ද අද සිය ඡන්ද ප්‍රකාශ කළේ මෙලෙසින්.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරගවදුණු අපේක්ෂකයින් සිය ඡන්ද ප්‍රකාශ කළ ආකාරයයි මේ. යාපනයේ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තරගවදුණු අපේක්ෂකයින්ද අද ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළා. දිවයිනේ සමස්ත ඡන්දදායකයන්ගෙන් 70%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද විමසීම නිමාවීමෙන් පසු අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී. අපි තාම සතුටු වෙනවා එකෙන් ඔබට තේරෙනවා අපේ ඡන්ද විමසීමේ බරපතල ගැටලු ඡන්ද විමසීම ඇනල් කිරීමට තරම් වන හේතු මේ වෙනතෙක් කිසිවක් වාර්තා වෙලා නැහැ කියලා. අපි ඡන්ද 70%ක් පාවිච්චි කළා. 1 කෝටි දසලක්ෂයක් නැත්නම් 15 ලක්ෂයක් විතර වගේ ඡන්දේ දාන්න පැමිණුණු බව තමයි අපිට පේන්නේ. අනිත් සිද්ධිය අද දාලා තිබුණා මට පෙන්නුවා අපේ වෛද්‍ය මිතුරෙක් අපිත් එක්ක ඉන තාක්ෂණ කමිටුවේ ඡන්ද පොලේ මැකෝ කියපු තරම් කැටයම් නෑනේ බං. සැනිටයිසර් නෑ අත්පීනේව නෑ කියන තරම් කැටයම් නෑනේ බං. නැවතත් දාලා. ඒත් කැටයම් අවශ්‍ය ප්‍රමාණය තිබුණා. සමහර තැන්වල කැටේම හරියට කෙටිලා නැතිව තියෙන්න පුළුවන්. නමුත් ඒකට දාපු කමෙන්ට් වලින් අපි සතුටු වෙනවා හැකිතාක් දුරට ඒ කටයුතු කොරෝනා පැතිරීම වැළැක්වීමට පවත්වා ගැනීම හැකියම ගැන. කොවිඩ් තත්ත්වය දීර්ඝ කලක් දවස් 150කට වඩා වැඩි කාලයක් ඡන්ද විමසීමක් තියෙද්දි 70%ක් ඡන්ද පොලට ආවයි කියන්නේ ලෝකේ මොනම තත්ත්වයක් වැටදෙව්වත් මේ වගේ තත්ත්වයක් ඒවා 100%ක් ඡන්ද පොලට ආවා. සමස්තයක් වශයෙන් ගත් කල මෙවර මැතිවරණය සාමකාමී බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද සඳහන් කළේ මැතිවරණ කාලය පුරා සමස්තයක් වශයෙන් සාමකාමී තත්ත්වයක් පැවති බවයි. අද උදෑසන සිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පිළියන්දල ගෝනමඩිත්ත ශ්‍රී ශ්‍රද්ධානන්ද විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සලකුණු කරන ලද සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ජංගම දුරකථනයෙන් ලබා ගැනීමට කටයුතු කළ පුද්ගලයෙකු පිළියන්දල පොලිසියේ අත්අඩංගුවට පත් වුණා. සලකුණු කළ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගැනීමට තැත් කළ තවත් අයෙක් අත්අඩංගුවට පත් වුණේ නවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී. මාවනැල්ල හෙම්මාතගම වඩුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ආසන්නයේ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන අයුරින් පෑන් බෙදා හැරි පුද්ගලයෙකුද අද පෙරවරුවේ හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ජාතික ජනබලවේගයේ ලකුණ සහිතව එහි අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන අයුරින් ස්ටිකර් අලවාගෙන මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් විද්‍යාල ඡන්ද මධ්‍යස්ථාන ඇසළට පැමිණි මෝටර් රථයක ස්ටිකර් ගලවා දැමීමටත් එහි ගමන්ගත් අදාළ අපේක්ෂකයාට අවවාද කිරීමටත් පොලිසිය කටයුතු කළා. මේක ගහන්න තහනන්නේවා ගියත් ඔයා දැනගන්න ඕනේ මෙහෙමයි. දැන් උඹලා නියෝජිත වෙන්නේ. ඡන්ද ඉල්ලනවා නේද? නෑ බූත් එකට එක්කෙනා අද වෙනකොට ඊයේ වෙනකොට මොකක්වත් කරන්න බෑනේ. මෙහෙමයි වද දෙන්න එපා. ගන්න එපා. ගන්න එපා. ඒ අතර පානදුර වලව්වත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේ අසල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකුගේ අත්පත්‍රිකා බෙදා හැරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන අයුරින් අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අද අත්අඩංගුවට පත් වුණේ පාදුක්ක වටරැක ශ්‍රී පුණ්‍යාලෝක විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී. මේ අතර මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහාවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙකු තමාගේ ඡන්දය වෙනත් අයෙකු විසින් භාවිත කර ගොස් ඇති බවට චෝදනා කර සිටියා. මගේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා කියලා කියනවා. ඔව්. මගේ අති කාඩ් එකක් තියෙනවා. මගේ ඇඳුම් පත තියෙනවා. මගේ රියදුරු බලපත්‍රය තියෙනවා. බලංගු වෙන දෙක. මගේ ඡන්දේ වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. මේක උනේ කොහමද? ඒකට උත්තරයක් ඕනේ මට. මාතර දෙනියාය දංගල කනිෂ්ඨ විද්‍යාලයට ඡන්දය දැමීමට පැමිණි කාන්තාවක්ද එවැනිම සිදුවීමකට මුහුණ දී තිබුණා. මම යද්දි මගේ ඡන්දය පාවිච්චි කරලා. නමුත් මං ස්නානාධිපතිතුමාගෙන් අහුවා මගේ ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මගේ ඡන්දය මම පාවිච්චි කළා නම් මගේ මේ ඇඟිල්ල පාට වෙන්න ඕන. ස්නානාධිපතිතුමා කිව්වේ ඔයාගේ ඡන්දය දාලා ඔයා මෙතනින් යන්න කියලා. එහෙම යන්නේ කොහොමද? මගේ ඡන්ද පත්‍රිකාවත් ඔහු අරගත්තා. වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කර ඇති නිසා තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වූ බවට අත්තිරිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අයෙකුද චෝදනා කළා. දෙකේ කෙනායිලා 21 දැම්මම මට ඡන්ද 21 දාන්න දෙන්න. මගේ අයිතියනේ. මට අයිතිය ලබා දෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ නේද? පොලිසිය පවසන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වූ අතර සමස්තයක් වශයෙන් මැතිවරණය සාමකාමීව පැවති බවයි. අපරාධමය ආකාරයේ
පැමිණිලි 6ක් වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 23ක් අපට වාර්තා වෙලා තියෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය තුල අත්අඩංගුවට ගැනීම 34ක් වාර්තා වෙලා තියෙනවා. අපේක්ෂකයෝ කවුරුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු වෙලා නැහැ. අද වාහන 9ක් පොලිස් භාරයට ගන්න කටයුතු කරා. මෙම සුළු සිද්ධීන් කීපය හැරෙන්නට ඉතාමත්ම සාමකාමීව මැතිවරණ දිනේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු වලට බාධා වන ආකාරයේ සිදුවීම් කිසිවක් වාර්තා වෙලා නැහැ. ඡන්ද පෙට්ටි අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල වෙත ප්‍රවාහනය කරන්න. ඒ සඳහා ජංගම සංචාර 3067ක ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවි සහිතව අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු ලබනවා. සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවලා තිනවා අවි සහිතව. පිටත ආරක්ෂක වළල්ලට අපි විශේෂකාරී බලකාය නිලධාරීන් 3200ක ප්‍රමාණයක්. ඒ කියන්නේ එක ගණන් කිරීම මධ්‍යස්ථානයකට නිලධාරීන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදා තිබෙනවා. සමස්තයක් ලෙස සාමකාමීව මැතිවරණය පැවති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානද පවසනවා. අපේක්ෂකයින් දෙදෙනෙක් සාමූහික කණ්ඩායම් එක්ක ජනතාව ඒකරාශී වෙමින් රට පෙළපාලි මේ අවසන් පැය කිහිපය තුළ ක්‍රියාත්මක වුණු බව, එයින් යම් බලපෑමක් වුණු බවට පැමිණිලි කිහිපයක් අපිට ලැබිලා තිබුණා. ඒ වගේම හොරචන්ද දැමීම් සිද්ධීන් 15ක් මේ මැතිවරණේ වාර්තා වෙලා තිබෙනවා. ඒකම ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම පිළිබඳව සිද්ධීන් 5ක් අපිට අද දවස පුරා වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමස්ත චිත්‍රය දිහා බැලුවොත් අද දිනය තුල මැතිවරණයේ ප්‍රතිඵලයට ඍජු ලෙස බලපාන්නා වූ බාධා කිරීම වලින් තොරව සාමකාමී ආකාරයේ ඡන්දය පැවතුණු බව තමයි පැෆල් සංවිධානයේ නිරීක්ෂණය වෙන්නේ. අද පස්වරු 5ට ඡන්ද විමසීම නිමා වූ පසු මෙවන විට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් පවතිනවා. අද දවස පුරා දිවයිනේ ප්‍රදේශ රැසක රැඳී සිටිමින් තොරතුරුගෙන අප මාධ්‍ය කණ්ඩායම් එම කටයුතු වල නවතම තත්ත්වය ගැනීමට සූදානම්. පළමුවෙන්ම අප සඳහා සම්බන්ධ කරගන්නේ හම්බන්තොට සිටින හසිත විජේවර්ධන. හසිත අයබෝන්. අයිබෝන් දිලීප, ඔබ කිව්වා වගේ මේ වෙනකොට ඡන්දය විමසීමේ කටයුතු අවසන් වෙලා ඡන්දය ගණන් කිරීම සඳහා ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන හම්බන්තොට දිස්ත්‍රික්කයේ 414ක ඉඳන් මේ ස්ථානයට රැගෙන එමින් පවතිනවා. මේක තමයි ප්‍රධානම හම්බන්තොට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සුචි ජාතික පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මීට අමතරව දිලීප තවත් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ පිහිටවලා තියෙනවා. ඉතින් මේ ස්ථානය සඳහා මේ විදිහට ඡන්ද පෙට්ටි රැගෙන එන ආකාරය තමයි අපිට මේ වෙනකොට දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශන අලුකූලව මේ තත්ත්වය යටතේ අද දවසේදී ගෙනෙන සෑම ඡන්ද පෙට්ටියක්ම මේ ස්ථානයේදී විෂ බීජ හරණයට ලක් කරලා තමයි ඡන්ද පෙට්ටි ඇතුළට රැගෙන යාම සිදු කරන්නේ. මේ ඡන්ද ගණන් කිරීමේ ශාලාව වෙත ගිහිලා ගබඩා කිරීම සිදු කරන්නේ මේ විදිහට. ඉතින් ඒ ආකාරයෙන් ශාලා 99ක මේ ස්ථානයේ අද දවසේදී ඡන්ද පෙට්ටි ගබඩා කරලා තියෙනවා. විශේෂයෙන්ම අද දවසේදී මේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද රාත්‍රියේ සිදු නොවීම නිසාවෙන්ම හෙට උදෑසන දක්වා මේ ස්ථානයේ ඡන්ද පෙට්ටි ගබඩා කිරලා තිබීම නිසාවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් පොලිස් විශේෂකාර බලකාය යොදවලා ආරක්ෂාව මේ ස්ථානයේ තහවුරු කරලා තියෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් දිලීප අද දවසේදී උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙලා ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් යටතේ තමයි ඡන්දය පැවැත්වුනේ. විශේෂයෙන්ම දකුණු පළාතේ අද පොඩි වැසිබහිර කාලගුණික තත්ත්වයකට අපිට දකින්න ලැබුණා. ඉතින් ඒකත් එක්කම උදෑසන තරම් උද්‍යෝගයක් නැති වුණත් සවස් භාගයේ වෙද්දී ඉතාමත්ම උද්‍යෝගයෙන් පෝලිං වල රැඳී සිටින ජනතාව ඡන්දය භාවිත කරා. මේ නිසාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ 76ක් වූ ප්‍රතිශතයක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා අද දවසේ ඡන්දය භාවිත කළ බවට. ඉතින් සවස් 5ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වුණාන් පස්සේ මේ වෙනකොට ඡන්ද පෙට්ටි රැගෙන යීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. හෙට උදෑසන 8 ඉඳන් ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව තමයි තේරීම් බාර නිලධාරීවරයා අපිත් එක්ක සඳහන් කළේ. ඉතින් අපි සූදානම්ින් ඉන්නවා පළමු ප්‍රතිඵලය වගේම අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරුම මේ ස්ථානයේ රැඳී ඉඳමින් ලදසනින් මේ සියලු ප්‍රතිඵල ඔබට ටීවී දෙරණ ඔස්සේ ගෙන එන්නට දැනට සමු ගන්නවා නැවතත් සම්මතාවේ ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙමින්. ස්තුතියි හසිත ඔබට. මේ මොහොතේදී අපි දැන් සම්බන්ධ කරගන්නවා මදුක චන්ද්‍රසිරි මහනුවර සිටයි මදුක අපිත් සමග සම්බන්ධ වන්නේ. මදුක අපිට කියන්න මහනුවර ප්‍රදේශයේ කොයි වගේ වාතාවරණයක්ද පවතින්නේ? ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නාට 2020 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු නිල වශයෙන් අවසන් වූාට පසුව මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13ක ස්ථාපිත කර තිබෙන ඡන්ද මධ්‍යස්ථාන 890ක ඡන්ද පෙට්ටි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 4ක් වෙත මේ වන විට ප්‍රවාහනය කරමින් පවතින ආකාරයයි ඔබ මේ ආකාරයෙන් නිරීක්ෂණය කරන්නේ. ඔබට පෙනෙනවා ඇති බස් රථ මගින් ඒ වගේම වෑන් රථ මගින් මේ ඡන්ද පෙට්ටි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන එමින් පවතින ආකාරය විශේෂයෙන්ම
මම මේ විදිහට සිටින්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කර තිබෙන ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයේ අභියසයි. අප නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඔබට මේ සම්බන්ධයෙන් තොරතුරු රැගෙන එන්න සූදානම්ව සිටිනවා. ඒ වගේමයි මේ අනතුරුවත් අවසන් නිල මනාප ප්‍රතිඵලයක් නිකුත් වන තුරුත් අප මහනුවර නගරයේ රැඳී සිටීමෙන් යම්කිසි වැදගත් තොරතුරක් ලදසනින් එසරින් ඔබ වෙත එය සමීප කරන්න සූදානම්ව සිටිනවා. ඒ බලාපොරොත්තුවත් ඒ විශ්වාසයත් සමගින් සමුගන්නවා නැවතත් සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙමින් ජානක හෙට්ටිආරච්චි රුවින්ද ප්‍රේනාත් සමගින් මම මදුක චන්ද්‍රසිරි අද දෙරණ වෙනුවෙන් මහනුවර සිට. හොඳයි අපි සම්මත කරගත්තේ අපේ මදුක මහනුවර දිස්ත්‍රික්කෙන් දැන් අපි යනවා යාපනයේ දිස්ත්‍රික්කයට. යාපනයේ අලුත්ම තොරතුරු අපිට කියන්නේ මදුසංක ඉරෝෂන්. මදුසංක අයබෝන්. අයිබෝන් දිලීප මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ යාපනයේ මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපිට. මේ ස්ථානයේ තමයි යාපනයේ දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි රැගෙන විත් ගණනය කිරීම සිදුවන්නේ. මේ මොහොත වන විටත් ඡන්ද පෙට්ටි රැගෙන එමින් තමයි තිබෙන්නේ මේ යාපනයේ මධ්‍ය විද්‍යාලය වෙත. මීට සුළු මොහොතකට පෙර ඩෙෆ් දූපතේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුනා. ඒ විශේෂිතයි. මොකද යාපනයේ දිස්ත්‍රික්කයේ ඇතම් ඡන්ද මධ්‍යස්ථාන ඉතාමත් දුර බැහැරින් තමයි පිහිටා තිබෙන්නේ. ඩෙෆ් දූපතේ ඡන්ද පෙට්ටි ගුවන් මගින් ප්‍රවාහනය කිරීම මීට සුළු මොහොතකට පෙර මේ ස්ථානයේදී සිදු වුණා. විශේෂයෙන්ම අද දවස පිළිබඳව සඳහන් කරනවා නම් අද උදෑසන සිට ඉතාමත් සාමකාමී වාතාවරණයක් තමයි මේ වනතෙක් පැවතින්නේ යාපනයේ දිස්ත්‍රික්කය තුළ. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු බව තේරීම්බාර නිලධාරීවරයා අපත් සමගින් සඳහන් කළා. ඒ වගේම තමයි අද දවසේදී 67.72% යාපනයේ දිස්ත්‍රික්කය තුළ ඡන්දය භාවිතා කර තිබෙනවා. ඒ වගේම මේ ස්ථානය පිළිබඳව එහෙම නැත්නම් මේ ගණනය කිරීම ස්ථානය පිළිබඳව සඳහන් කරනවා නම් මේ ස්ථානයේ ආරක්ෂාව තර කර තිබෙන ආකාරය අපිට දකින්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය එක්ව ආරක්ෂාව උපරිමයෙන්ම තර කර තිබෙන ආකාරය තමයි අපිට මේ ස්ථානයේදී දකින්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ ස්ථානයේ ඡන්ද පෙට්ටි රැගෙනවීම තවත් පැයක් පමණ සිදුවනු ඇති බවටයි තේරීම්බාර නිලධාරීවරයා සඳහන් කරේ. ඉතින් අද උදෑසන සිට තොරතුරු ගෙනාවා වගේම අවසන් ප්‍රතිඵලය දක්වාම යාපනයේ දිස්ත්‍රික්කයේ මොකද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි ඔබව යාවත් කාලින කරන්න සූදානම්ින් ඉන්න බව අපි නැවත මතක් කළ යුතුයි. සමිත ප්‍රදර්ශන කාවින්ද රණවක සමගින් මම මදුසංක ඉරෝෂන් යාපනයේ මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපිට සිට. ස්තුතියි මදුශංක ඔබට. දැන් මේ මොහොතේදී අප සම්බන්ධ කරගන්නවා චතුරංග බණ්ඩාර. චතුරංග සිටින්නේ කුරුණෑගලයි. කුරුණෑගල සිට අලුත්ම තත්ත්වය ගෙනීමට ඔහු සූදානම්. මම මේ මොහොතේ රැඳී සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වන කුරුණෑගල කාර්මික විද්‍යාලයේ ඉදිරිපිටයි. මේ වන විට මෙම ස්ථානයට ඡන්ද පෙට්ටි ගණන් කිරීම සඳහා ගෙනෙන ආකාරය අපට දකින්නට පුළුවන්. අද උදෑසන 7 සිට 5 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 14කදී ඡන්දදායකයන් සිය ඡන්දය පාවිච්චි කරා සභිකයන් 15 දෙනෙකු පත් කර ගැනීම සඳහා. ඒත් එක මතක් කරන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණයක් දවසේ සාමකාමී මැතිවරණයක් තමයි පැවතුනේ. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැලකිය යුතු දවසේදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුලින් වාර්තා වුණේ නැහැ. ඒ වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලුත්ම තත්ත්වය මෙයයි. හෙට උදෑසන 7 සිට ඡන්දය ගණන් කිරීමෙන් නියමිතයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 4කදී. ඒත් එක මතක් කරන්න ඕන කාරණයක් තමයි දවසේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ 65ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ප්‍රතිශතයක් ඡන්දදායකයන් විසින් ප්‍රකාශයට පත් කර බවටයි මේ වන විට අපට තොරතුරු වාර්තා වන්නේ. පුදු දීපානන්ද, අජිත් වික්‍රමසිංහ සහ තරුපති උන්දු සමග මම චතුරංග බණ්ඩාර අද දෙරණ වෙනුවෙන් නැවත සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙනවා. පරින්දයා ගුණසේකර දැන් අපත් සමග සම්බන්ධ වෙනවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට. ඔව් මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ඉදිරිපිටයි. අද උදෑසන 7 සිට පස්වරු 5 දක්වා පැය 10කට ආසන්න කාලයක් 2020 මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. ඉතින් මේ වන විට සිදුවන්නේ ඡන්ද පෙට්ටි මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මෙම ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත ඉතාමත්ම ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව රැගෙන එන ආකාරයයි දැනට දැනගැනීමට ලැබුණු විශ්වසනීය ආරංචි මාර්ගවලට අනුව අපිට මේ වන විට වාර්තා වනවා 70% ප්‍රතිශතයක් කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර 2020 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ මාමිහුතේ රැඳී සිටින කොළඹ රාජකීය විද්‍යාලයේ කොළඹ මැතිවරණ කොට්ටාසයට අයත් ආසන 9ක ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කරනවා. ඒ අනුව නැගෙනහිර කොළඹ, උතුරු කොළඹ, කෝට්ටේ, රත්මලාන, දෙහිවල මේ ආදී වූ බල ප්‍රදේශ 9ක තමයි ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවන්නේ. මේ මොහොතේ රැඳී සිටින කොළඹ රාජකීය විද්‍යාලයේ, කොළඹ 24 විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ තමයි සෙසු ඡන්ද ගණනය කිරීමේ සිදුවන්නේ. විශේෂයෙන්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තැපැල් ඡන්ද ගණනය කිරීමේ කාර්යය පමණයි සිදුවන්නේ. එසේනම් නැවත අතරතුරු ගැනීමේ බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියට.
දෙදහස් 20 මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය දක්වා සියලු තොරතුරු එසැනින් ඔබ වෙත සජීවීව ගෙනීමට අද දෙරණ මාධ්‍ය ජාලය සූදානම්. පසුගිය ජනාධිපතිවරණයේදී ලොව ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් තාක්ෂණයක් හඳුන්වා දුන් අද දෙරණ මෙවරද ඔබ වෙත සමීප වන්නේ ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා. මෙරට ජනයාගේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය වූ අද දෙරණ ඒ මොහොතේ සිට මේ දක්වා සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමටත් කටයුතු කළා. අද පෙරවරු 6:30ට දෙරණ අරුණ වැඩසටහනින් ආරම්භ වූ මැතිවරණ විකාශය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් අවසන් ප්‍රතිඵලය දක්වා ඔබ වෙත ගෙන එනු ලබනවා. අද දිවයිනට හිරු උදාවන්නේ මෙරට දේශපාලන වංශ කතාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවන් කරන දිනයකට ආරම්භය ලබා දෙමින්. Welcome to Sri Lanka Decides Ada Derana's coverage on ඒ සඳහා දිවෙන පුරා විසිර සිටින විශ්වසනීයම සහ වේගවත්ම ප්‍රාදේශීය මාධ්‍ය ජාලය සහ රටේ සියලු දිස්ත්‍රික්කවල දැනටමත් ස්ථානගත කර සිටින අද දෙරණ නිෂ්පාදන කණ්ඩායම් ඡන්ද විමසීමේ දර්ශන ඇතුළු සියලු දත්ත සහ තොරතුරු අද උදෑසන සිට ඔබ වෙත ගෙන එනවා. අති නවීනතම තාක්ෂණික උපාංග සහ ග්‍රාෆික සජීවීකරණ උපාංග උපයෝගී කරගනිමින් විදේශ විශේෂඥ තාක්ෂණික සහායද සමග ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් මින් පෙර අත් නොවිදී අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ටෙලිවිෂන් අත්දැකීමක් ඔබගේ ටෙලිවිෂන් තිරය මත දිගහැරනු ඇති. ඩයලොග් TV, POTV චැනල් අංක 14 ඔස්සේ සම්ප්‍රේෂණය වන අද දෙරණ 24 ප්‍රවෘත්ති නාලිකාව සහ දෙරණ නාලිකාව ඔස්සේ මැතිවරණ ප්‍රතිඵල විකාශයේ විප්ලවීය අත්දැකීම විඳ ගැනීමට ඔබට හැකිවනු ඇති. ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී FM දෙරණ www.adaderana.lk වෙබ් අඩවිය මෙන්ම අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සෑම ජංගම දුරකථන ජාලයකටම මැතිවරණ යාවත්කාලීන සියලු තොරතුරු සහ නිල ඡන්ද ප්‍රතිඵල යොමු කරනවා. ඒ අතරම Facebook, YouTube සහ Twitter ඔස්සේද අද දෙරණ මැතිවරණ විකාශය ඔබ වෙත සමීප කරනවා. සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා අනුරාධපුර දහයාගම ප්‍රදේශයේදී අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔහු සහ කාන්තාවක් මෝටර රථයකින් ගමන් කරමින් සිටින අතරතුරදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. අද වෙඩි තැබීමෙන් මියගිය SF ලොක්කා කරාතේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවායි. අද උදෑසන 11:45ට පමණ අනුරාධපුර දහයාගම මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේ අසලදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. එම අවස්ථාවේදී ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා සුදු පැහැති මෝටර රථයක් පදවාගෙන අනුරාධපුර ප්‍රදේශය වෙත ගමන් කර ඇති අතර එහි කාන්තාවක්ද සිටි බවයි පොලිසිය සඳහන් කරේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෝටර රථයේ පදවමින් සිටි SF ලොක්කාට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. T56 ගිනියවේකින් වෙඩි ප්‍රහාර 8ක් සිදු කර ඇති අතර SF ලොක්කාගේ පපුවට සහ ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී මෝටර රථය ගිනි ගැනීමකටද ලක්ව තිබෙනවා. එක් පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබුණා. දකුණු ගෙල ප්‍රදේශයට සහ පපුව ප්‍රදේශයට ඔහු රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිටියා. ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 5කට වැඩියෙන් වැදී තිබුණු බව මට තිබුණු තුවාල වලින් කියන්න පුළුවන්. එල්ල වූ වෙඩි ප්‍රහාරවල මාරාන්තික ප්‍රහාර වැදුණු ස්ථානයේදීම යම් පුද්ගලෙක් මරණයට පත් කරන්න පුළුවන් ගණේ වෙඩි ප්‍රහාරවල තමයි එල්ල වී තිබුණේ. SF ලොක්කා ඝාතනයට ලක්වන විට 30 හැවිරිදි වියෙහි පසු වුණා. මෙම ඝාතනයට සම්බන්ධ යතුරුපැදිකරුවන් වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කර තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ සිදුවීම්ද වාර්තා වුණා. අප දැන් අවධානය යොමු කරන්නේ එම සිදුවීම් වෙතයි. ඕනෑම ඡන්ද විමසීමකදී වැඩිහිටි ප්‍රජාව ඡන්දය දැමීම සඳහා වඩාත් උනන්දුවක් දක්වනවා. මේ ත්‍රිකුණාමලය නගරයේ පදිංචි වයස අවුරුදු 100 ඉක්ම වූ පුද්ගලයෙකු අද පෙරවරුවේ ශාන්තමේර විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ ආකාරයයි. මගේ වයස 100 මාස 8ක්. I have voted since 1947. සෑම අවුරුද්දම මම වෝට් දාලා තියෙනවා. වෝටිං ඒක මගේ වටික යුතුකම. මේ අතර 80 හැවිරිදි පුද්ගලයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු හදිසියේම ඡන්ද මධ්‍යස්ථානය තුළ මිය යාමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පානදුර බෙක්කේගම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී මෙලෙස මිය ගියේ මිනුවන් පිටියගේ ගර්ලින් පිරිස් නැමැති පුද්ගලයෙක්. එතනම බිම වැටුණා වාහනයක් තිබුණේ නැහැ ගෙනියන්න 1990ට ගැහුවට ඒ වෙනකොටත් ඇවිල්ලා තිබුණේ නැහැ. පිවිලෙරගේ දාගෙන පාන්දුර මූලික රෝහලට ඇතුළත් කරා. දොස්තර මහත්මයා කිව්වා ගේනකොටත් මිය ගිහිල්ලායි කියලා. එකිනෙකාගේ මනාපය මත අද යුගදිවියට පිවිසි මනාල යුවලක් තවත් මනාපයක් දෙන්න මෙලෙස ඡන්ද පොළට පැමිණියා. ඒ මහියංගනය උල්හිටියාව කනිෂ්ඨ විද්‍යාලයේදී. පෞද්ගලිකව අපි දෙන්නට අද විශේෂ දවසක්. ඉතින් අද ඒ වගේම රටටත් විශේෂ දවසක්. ඉතින් රටේ හොඳ පාලනයක් කරගෙන යන්න ඉස්සරහට අපේ කතරෙත් අපි යොදලා ආවේ. මේ අතර හාලියාල මධ්‍ය මහාවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති කහයිර මතදී කාන්තාවක් ත්‍රිරෝද රථයක ගැටි අනතුරට පත්වන ආකාරය අසල වෙළඳ සැලක පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අද මෙරටින් තවත් කොවිඩ් ආසාදිතින් සිව් දෙනෙකු වාර්තා වුණා. ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයන් වන අතර චෙන්නයි සිට පැමිණි අයෙක්, එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙක් ඒ අතර වනවා. මේ අතර කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන ඊයේ ලක්ෂ 7 ඉක්මවා ගියා. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 2838ක් වන අතර ඉන් 2537 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 290 දෙනෙකු පමණයි. අද දින තවත් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ලෙබනනයේ බීරූට් නුවර ඊයේ සිදු වූ විශාල පිපිරීමෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් මියගොස් තවත් 4000කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 5න් එකක් තරම් විශාලත්වයෙන් යුතු බවට සැලකෙන මේ පිපිරීමේ බලපෑම ලෙබනනයට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි සයිප්‍රසයට පවා දැනී ඇති බවයි. විශාල පිපිරුම සිද්ධ වුණේ වරාය ආශ්‍රිතවයි. රෝහල් වල සෙනඟ වැඩි නිසා කිසිම කෙනෙකුට රෝහලකට ළඟට වටිහිල්ල බලන්න ක්‍රමයක් නැහැ. නමුත් මේ රටට පුළුවන් හොඳම ප්‍රතිකාර ඒ අයට ලබා දෙන බවට අපිට විශ්වාසයක් තියෙනවා. ශ්‍රී ලාංකිකයෝ තුවාල ලැබලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් තුවාල ලැබුවාද කියන එක දැනගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය රටවල්ට අනුව ලෙඩුන් වර්ගීකරණය කරලා දැන්වහම තමයි අපිට බලා ගන්න පුළුවන්. ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන විකටම ක්‍රියාත්මක කරගෙන යනවා. පුළුවන් හැම දෙයක්ම කරනවා. අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් කම්පැනියෙන් ඉන්නේ ඕන විගමනික සේවකයන්. තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ගෙවල් කැඩිලා තියෙන්නේ. අපේ තානාපති කාර්යාලය කැඩිලා තියෙන්නේ. ඒතරම අපිටත් ඉතාම අසීරු අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.